උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සදැහැති දූ දරුවන් පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහරගම ජනතා මාවතේ අංක 117 නිවසේ පදිංචි සිරිපාල වේහැල්ලේ පියාණන්ගේ 71 වන ජන්මදිනය ජනවාරි මාස 11 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් රෝගීව පසුවෙන ඔහුට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවායි ප්‍රාර්ථනා කරන්නේ බිරිඳ දරු තිදෙනා සහ පවුලේ සියලුම දූ දරුවන් සහ සමාජිකයින් විසින්. ජනවාරි මාස 5 වන දින දෙවන වසරට පා තැබූ අකිල වේහැල්ලේ පුතණුවන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. මීට වසර කිහිපයකට ඉහතදී මියගිය බඩල් කුඹුරේ විසූ ආදරණීය පියාණන් වන පීරිස් හාමි, ආදරණීය මෑණියන් යසෝ හාමි, නැගණිය රෝසා වේහැල්ලේ, ගෝමස් සහ සංගදාස වේහැල්ලේ යන සහෝදරයන්ටද පස්සර මා උස්සා ගොල්ලේ පදිංචිව සිට මියගිය ආදරණීය පියාණන් වන මර්තේලිස් වික්‍රමසිංහ, රත්නසිරි වනසිංහ සහ නිමල් මුහන්දිරම් සොහොයුරන් සහ මාතලේ පදිංචිව සිට හදිසියේම දායකත්වයේ දරු අය අතරින් වියෝ වූ මංජුලා දේවාංගනී විජේරත්න නැගණියද මියගිය පවුලේ සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. සුජීවත්ව සිටින මෑණියන් වන ලීලා රාජපක්ෂ, ජන්මදිනයේ යෙදෙන රෝගීව සිටින සිරිපාල වේහැල්ලේ පියාණන්ට සහ ජන්මදිනයේ යෙදුන අකිර වේහැල්ලේ පුතණුවන් හටද මේ උතුම් කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ධර්ම දානයට දායකත්වයේ සැපයූ ආදරණීය දූදරු පිරිසට, සහෝදර සහෝදරයන්ට මේ මහා පුණ්‍ය ශක්තියේ කුසලයේ බලයෙන් සසර දුක් නිමා කර මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දැකීමට වෙරදරන සියල්ලන් හට මේ උතුම් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා. දේශකයාණන් වහන්සේටද මේ උතුම් කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා මනුස්ස භූතස්ස බහුකාරා හොಂತಿ. අත මේ චත්තාරෝ සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මානසිකාරං ධම්මාන ධම්ම පටිපන්නෝ තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ සහභාගී වෙන පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත ධර්ම ශ්‍රවණය සඳහා ඉඩකඩවෙන් කරගෙන සිටින්නා වූ ප්‍රඥානාලිකාවට අනුයුක්ත ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, මේ දේශනාවේ අනුග්‍රහක බවතුන් අපට සෝවාන් ඵලයට පත්වන්නේ කෙසේද සඳහා අප විසින් කළ යුතු කාර්යභාරයේ විස්තරාත්මකව පහදන්න කියන ඉල්ලීමයි කරලා තිබෙන්නේ. ඒ අනුවයි අපි මෙම ධර්මානුශාසනාව සඳහා නිල මාතෘකාවක් ගත්තේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පවතිනවා සතර සෝතාපට්ටි අංග කියලා එකක්. නිල කිව්වේ ඒකයි. නිල වශයෙන් මේක ත්‍රිපිටකේ සඳහන් වෙන කාරණයක්. තථාගතයන් වහන්සේ භික්ෂුන් ඇති තැනකදී උන්වහන්සේ අමතමින් හැබැයි භික්ෂුන්ට විතරක් නෙමෙයි මනුස්ස භූතස්ස සමස්ත මනුස්ස සමාජයටම බොහෝ උපකාර වෙන්නා වූ ධර්ම හතරක් තිබෙනව පැහැදිලි කරලා තිබෙනවා. මේක සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ සතර සෝතාපට්ටි අංග කියලාමයි. මේ දේශනාව මම සමහරට වසර කීපයකට පෙර කරලා ඇති. මෑතදී කළේ නැහැ. නැවතත් කරන්න වෙනවා අලුතෙන් ප්‍රෙස් එකතු වෙන නිසා සහ ඒ ධර්මයේ තේමාව අපට විවිධ මාතෘකා ඔස්සේ පෙන්වන්න පුළුවන්. ලැබී තිබෙන කාලයට අනුව එක මාතෘකාවක් තුළින් තමයි ඒක පෙන්වන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ පාඩේ පළවෙනි කාරණේ පෙන්වලා තිබෙන්නේ
කරුණු 4ක් උදව් උපකාර වෙනමයි කියලා මේ සඳහා සත්පුරුෂ සංසේවෝ කියන එක. මේක සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍ර සේවනය කියලා ගන්නත් පුළුවනි. තව ටිකක් විස්තර කරනවා නම් මැරිලා නිවන් දකින්න උගන්වන හරිය අනාගත බුදුහාසරන්ගේ ශාසනය නිවන් දකින්න උගන්වන අයගේ ආශ්‍රය කල්යාණ මිත්‍ර සේවනය වෙන්නේ නැහැ. ගෞතම සසුන තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව සදහම් හරියට ගන්න පුළුවන් නම් ඕන කෙනෙකුට මේ ගෞතම සසුන තුල මේ දුකින් මිදීම ජීවමානයි නැත්නම් සක්‍රියයි කියන එක විශ්වාස කරන. ඒ සඳහා මඟ පැහැදිලි කරන දේශකින් වහන්සේලා පැවිදි වෙන්නත් පුළුවන් ගිහි වුණත් කමක් නැහැ. එහෙම එකකුත් නැහැ ඒකේ. නමුත් නිවැරදිව මාර්ගයේ තේරුම් අරගෙන මාර්ගයේ යමින් පැහැදිලි කරන අයගේ ඇසුරට වැටෙන්න වෙනවා. ඔබ කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් කියලා යහපත් සමාජයේ යහපත් මිනිසුන්ට කිව්වට කමක් නැහැ. සමාජයේ යහපත් කරන්න එහෙම කටයුතු කරන පිරිසක් ඉන්නවා. නමුත් සසුනේහි කල්යාණ මිත්‍ර සේවනය කියලා පෙන්වන්නේ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය. දැන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගැන බැලුවොත් එහෙම මොකද්ද? සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භව නිරෝධය පිණිසමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. මානිනම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් දේශනා කරමි. ත්‍රිපිටක සූත්‍ර දේශනා තුළ ඉන් පිටස්තර දේවල් අපි දකින්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ආචාර ධර්ම පද්ධති ටිකක් වෙනම සූත්‍රවල තිබුණාට ඒ පුද්ගලයා වශයෙන් සමස්තයක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අනුගමනීය ක්‍රියාමාර්ගයකදී තිබෙන්නේ ඒකානෝයම් භික්ඛවේ මග්ගෝ. ස්ත්‍රීට එක මගක්, පුරුෂයාට තව මගක්, ගිහියාට එක මගක්, පැවිද්දාට තව මගක් කියලා නෑ ඒකට. බුදුන් වහන්සේ යම් මගකින් මේ දුකින් අත මිදුණද ශ්‍රාවකින්ට එලි කළේ ඒ මවත. ශ්‍රාවක පිරිස වික්ෂු භික්ෂුණී උපාසක භාවයේ සිටමින් අනුගමනය කරන්න ඕනේ මාවත. අන්නේ අනුගමනය කරන්න ඕන මාවතට ප්‍රවිෂ්ඨ වෙන්න දැනට අනුගමනීය ප්‍රතිපදාවේ පවතිනා වූ දුර්වලකම තේරුම් ගන්න වෙනවා. කල්යාණ මිත්‍රයා සද්ධර්මස්සවණේ මගින් ධර්මදේශනා මගින් කියලා දෙන්නේ ඒකයි. මේක තියෙන හොඳ තැනක් තියෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අනේ පද දෙකේ තියෙනවා දිට්ඨිංච උපගම්ම. මේ සමස්ත සමාජයේම මිත්‍යා දෘෂ්ටියකට එබලා ඉන්නවා. බෞද්ධ කවුරුත් දසවත්වක සම්මාදිට්ඨියක් තුළ පින්පව් විශ්වාස කළාට මේ ගාථාවේ සඳහන් පරිදි මිත්‍යා දෘෂ්ටියකට එළඹලා ඉන්නවා. උපගම්ම කියන්නේ එළඹලා ඉන්නවා, අනුපගම්ම කියලා කියන්නේ එළඹෙන්න එපයි කියන එක. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්මත් වීම කරන්නේ මොකද්ද? එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද එතන? මෙලොව පරලොව පින්පව් විශ්වාස නොකිරීම නෙවෙයි. පංචස්කන්ධයට එන දේ මගේ මම මගේ ආත්මකට ගන්න පුරුද්ද පෘථග්ජනයා සතු උපන්ගෙයි තියෙන දෝෂයක්. ඔව් පංචස්කන්ධය කියන්නේ මොකක්වත් මොකද්ද කියන්න දැනගන්න ඕනෙත් නැහැ. නමුත් ඒක ආත්මකට ගන්න එක තමයි මිනිසුන් ජීවත් වෙනකොට කරන්නේ. ඒක තමයි මේ මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියට එමිලා මේ වැඩේ කරන්න බෑ. පංචස්කන්ධය ආත්මකට නොගන්න ඉගෙන ගන්න වෙනවා. අනාත්මකට බලන්න. දැන් දෙවන ධර්ම දේශනාව ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේගේ කුමක්ද අනත්ත ලක්ෂණ සූත්‍රය. සෝකී දේශනා න්‍යාය තුල දෙවන දේශනාව වශයෙන් ඉදිරිපත් කළේ මොකද්ද? එතකොට පංචස්කන්ධේ අනාත්මය බලන්න පුරුදු වෙන්න කියලා. අනාත්මය බලන්න පුරුදු වෙන්න කියන්න උනේ උන්වහන්සේ හැරෙන විට ඒ වනකොට හිටපු සියලුම දෙනා දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කළා, පව් අතහැරියා, පින්නවලට ආවා, පින්න අතහැරියා, ධානය ලැබලා හිටියා. නමුත් සියල්ල ලැබලා හිටියේ පංචස්කන්ධයේ ආත්මය තුල. ඒ නිසා විශේෂයෙන් බුදුවරු වෙලි කරන රහසක් තමයි පංචස්කන්ධයේ ආත්මය තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. බාහිර ලෝකේ දුක් නැහැ. ඒක දෘෂ්ටියක්. මුලාවක්. අන්නේ මුලාට නොයැලෙන්නට ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. එතකොට ධර්ම ශ්‍රවණයෙන් පස්සේ තමයි ඊටු කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඔය මෑතදී මම හිතන්නේ නාග කියන වචනෙන් සූත්‍රයක් දේශනා කළා. නාග කියන්නේ විතර නයා නෙමෙයි, යුද්ධයට යන ඇතා කියන අර්ථය. එයාට පැවරුණු කාර්ය වගේක් පෙන්වලා තිබෙනවා. පළවෙනිම අහගෙන ඉන්න ඕනලු ඇත්ගොවා කියන දේ.
ඊට පස්සේ තමයි සටන් භූමියේ සටන ආරම්භ කරන්නේ. සටනට එන සියලුම ඇත්තස්ත්‍රියභාවල සියලුම සේනා විනාශ කරන්න ඕන. සටන් භූමියේ. ඊට පස්සේ එන ප්‍රහාර සියල්ල ඉවසන්න ඕන. ඊට පස්සේ ආයුධ තැනට යන්න ඕන. මේක තියෙනවා සවන් දීම, සටනේ සතුරන් විනාශ කිරීම, බාධක ඉවසීම, ආයුධ තැනට යාම. මේ හතර තරම් සුන්දර ඉගැන්වීමක්. සමහරට ඔබට අහන්න ලැබෙන්නේ නැති. නැත්තම් මේ හතරට අරගෙන දවසක් ඉස්සරහට දේශනා කරායි මම පැය 4ක්ම. ඒ යුද්ධයක් ජයග්‍රහණය කරන්න යන ඇතාගේ ක්‍රියාමාර්ගයම තමයි කෙලෙසුන් නසා නිවන් සාක්ෂාත් කරන්න යන පුද්ගලයාට බුදුන් වහන්සේ ගලපලා තියෙන්නේ. ඔක තමයි බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. දැන් එහෙමනම් කුමක්ද ධර්ම ශ්‍රවණිය ඉගෙන ගන්න ඕන? ධර්ම ශ්‍රවණිය ඉගෙන ගන්න ඕන අප පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරන්න ඕන. වෛද්‍ය විද්‍යාව හෝ සෞඛ්‍ය විද්‍යාව හෝ ජීව විද්‍යාව උගන්වන්නා වූ හැදෑරීමට එහා යන බුදුවරුන්ට පමණක් ආවෙනික වූ අපි පිළිබඳ විශ්ලේෂණය ඉගෙන ගන්න ඕන. ඒක තුළ තමයි මේ අපි ඉන්න මුලාවේ තරම තේරෙන්නේ. දැන් බලන්න අපට මවකුසකින් උපතක් හමු වෙනවා අපිට එවිට ස්ත්‍රී පුරුෂ දෙපැත්තට අයත්. අදාළ නමකින් අපි ලදරුවා තරුණයා මැදිවිය කෙනා මහල්ලා බවට පත් වී මෙලවින් යනවා. එතකොට එක්කෙනෙක්නේ මවකුසින් බිහි ගෙනාම මේ යනවා පේනවා. එහෙම අපට තියෙන්නේ පුද්ගලයක් පිළිබඳ දැකීමක්. නමුත් මේක ඇතුලේ සිදුවෙන තව සිද්ධියක් තියෙනවා ඇහැට නොපෙනෙන. තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි කය නම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන නිසා කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඒක හරි කියන්නෙත් නැහැ. ඒක යම්කිසි සාධාරණයක් තියෙනවා කියලා කියන්නේ. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. මේ සිතයයි මනසයයි විඥානයයි කියනු ලැබේද? ඒක එකක්ම හටගනී නැති වෙනකොට තව එකක් හටගනී. උදේ උපන්න එක දවල්ට නැහැ. වඳුරෙක් අත්තකින් මාරු වෙනකොට ඒ අත්ත අතහැරලා අනික් අත අල්ලා ගන්නවා වගේ අපි මේ සිතෙන් සිතට මාරු වෙනවලු. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ ඉගැන්වීම මමගේ දේශනා 20 ගානක කියලා තියෙනවා. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං අපේ සමනුපස්සාමේ. මහණනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. සිත තරම් හටගත්ත වේගයෙන් නැසෙන දෙයක් මේ ලෝකේ. ලහු පරිවත්තම් හටගත්ත ගමන් නැසෙන. උපමාපි න සක්කෝමි. ඒකට වෙන උපමාවක්වත් පෙන්වන්න බෑ. අපි සිත කියන එක පිළිබඳ වචනෙන් දන්නා වුණාට බුදුන් වහන්සේ සිත පිළිබඳව අදාරන්නේ හටගත්ත ගමන් නැසෙන්න වරන් දීලා තියෙන එකක් ඒක. කයෙන් අවුරුදු 80ක් ජීවත් වුණාට 100ක් සිතින් මොහොතක්වත් ජීවත් වෙන්නේ නැහැ. දැන් ඔබටමත් ඕක තේරෙනවා. දුක, සතුට, කනගාටුව, වෛරය මේවා එනවා යනවනේ. එහෙම බැලුවත් මදි. සිත උපදින්නට තැන් හයක් තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාහරනවා. මටත් තියෙනවා ඔබටත් තියෙනවා. අන්න ඒවටයි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැත්තේ. ඇස කන නාසය දිවකය දොරවල් 6න් තමයි සිත් උපදින්නේ. එතකොට ඒ උපදින සිත් සාමාන්‍යයෙන් කතා කරන්නේ රූප හඳුනන සිත, ශබ්ද හඳුනන සිත, ගන්ධ හඳුනන සිත වශයෙන් දොරවල් 6ට එන අරමුණු හඳුනන සිත. පාලියෙන් පාවිච්චි කරන්නේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. මේක ඉගෙන ගන්න ඕන. මේක විභාගයට ලියන්න ඉගෙන ගන්න ඕනේ මේ අපි පිළිබඳව යථාර්ථය මේ. ඒ චක්කු විඥානය තුල, ඒ සෝත විඥානය තුල පහළ වෙන අරමුණ තුල තමයි මේ පංචස්කන්ධ විග්‍රහය කරන්නේ. ධර්ම ශ්‍රවණයට නොගිය අය පංචස්කන්ධය කියන්නේ කය කියලා හිතන් ඉන්නවා. අයින් එහා පැත්තට යන්නේ නැතුව. එතකොට කොහොමද අර බුදුවරු අදාළ දේ තේරෙන්නේ? පංචස්කන්ධේ අනාත්මය බලන්න තමන් ළඟ තියෙන ආත්මය තේරෙන්න ඕනනේ. එතකොට ආත්මකට ගන්නවා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳව සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් වෙනවා. පොදුවේ මිනිස් වර්ගයාට වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙනවායි කියලා. එකවර නෙමෙයි 6 වතාවකට.
වේදනා කියන්නේ විඳිනවට, සංඥා කියන්නේ හඳුනනවට, සංකාර කියන්නේ ඇලෙනවට ගැටෙනවට, විඥානය කියන්නේ සිදුවුදී දැනගන්නවට. කොහෙද පහළ වෙන්නේ කියලා හොයලා බලපුවාම ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ තමයි හය පොළ. හය පොළෙන් මොකද අපි කරන්නේ? ලෝකෙත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප ධම්ම කියන මේ පහක් බාහිරෙන් සහ එකක් මනෝද්වාරයෙන් ගන්නවා. අන්නේ සම්බන්ධතාව පවත්වන්නට යාමේදී ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධය සම්බන්ධයෙන් කෙරෙන්නා වූ ගැඹුරු විශ්ලේෂණය තමයි මේ වේදනා සංඥා සංකාර කියන්නේ. ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් හමු වෙනවා. ඒකට ඡායාව කියනවා. ඒක සෙවණැල්ල ඇහි වැටුනහම එතන ඡායාව කියනවා. රූපය. ඉදිරියෙන් පුද්ගලයා සම්බන්ධයෙන් අපි කල්ැතුව හඳුනාගත්තා වූ වෙනස්කම් ටිකක් තියෙනවා නම් ඔහු හතුරෙක් නම් මෙතන තරහ උපදින්නේ. ඔහු මිතුරෙක් නම් තව කෙනෙකුට ලැබියාව උපදින්නේ. හඳුනන්නේ නැති කෙනෙක් නම් විශේෂයක් උපදින්නේ නැහැ. තමන්ට දුක් ගෙනත් දෙන කෙනෙක් නම් දුක උපදින්නේ. අන්න ඒ විදිහට. පුද්ගලයා ඉදිරියෙන් ගැටෙද්දී තම තමන් හදාගත්ත සිතේ එකතුව හිතට එනවා. ඒක මින් පෙර එකතු කරගත් එකක්. ඒ එන ටික නෙවිඳින්නේ. අර පුද්ගලයා නෙමෙයි විඳින්නේ. පුද්ගලයාගේ ස්වරූපයේ ඇසේ පහළ වෙනකොට කැඩපතින් ඔබේ පින්තූරේ පේනවා වගේ ඔබට රූපයක් ඇති වෙනවා. ඒ රූපය හතුරාකොට, මිතුරාකොට, සැපක්කොට, දුකක්කොට විඳින එක අතිශය පෞද්ගලික කාර්යයක්. බාහිර ලෝකේ ඒක නැහැ. ඒ මොනවා වින්දත් ඒකට වේදනා ස්කන්ධය කියනවා. අර රූප අරමුණ මුල් කොටගෙන විඳින වේදනාව. ඒක සැප දුක් උපේක්ෂා වශයෙන් හරි රූප ශබ්ද වශයෙන් හඳුනන එකට සංඥා ස්කන්ධය කියනවා. ඒ සැප දුක් උපේ වශයෙන් ගිහිලා ඇලෙන ගැටෙන එකට සංඛාර ස්කන්ධය කියනවා. රූපේ වෙනමත්, වේදනාව වෙනමත්, සංඥාව වෙනමත්, සංඛාරය වෙනමත් එක පුද්ගලයාට ඇති වුණ ආකල්ප ටික වෙනස් නොකර හරි හෝ වැරදි කියන්නේ නැතුව විශේෂයෙන් හඳුනා ගැනීමට විඥානස්කන්ධය කියනවා. බුදුදහම සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයක් තුල දේශනා කරලා තියෙන්නේ. පංචස්කන්ධය වරද්දාගත්තොත් එතනින් එහාට නිවන් මඟක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තර මේ ශාසනය තියා ගෞතම ශාසනය තියා අනාගත බුදු ශාසනයවත් නැහැ. දැන් අපිට මේ වෙලා තියෙන එක තමයි. පංචස්කන්ධය වරද්දාගෙන වැරදි විදිහට විග්‍රහ කරනවා. ඉතින් ඒ ඉඳන් ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්, විභාගේ පාස් වෙන්න පුළුවන්. අනුගමනය කරන්න නම් බෑ. වැරදි එක අනුගමනය කරන්න බෑ. අවාසනාවකට පාසල පිරිවෙන දහම් පාසල කියන තුනෙන්ම උගන්වපු බුද්ධ ආගම තුල අනුගමනී ප්‍රතිපදාවකට උගන්වන්නේ නැහැ. ලියන්න කියන්න පාඩම් කරන්න වචන ටිකක් විතරයි උගන්වන්නේ. මේ කතා කරන මමත් ওই තුනම හරහා ඔක ඉගෙන ගත්ත කෙනෙක්. අද මම දන්නවා ඒකේ තියෙන බරුව මොකද්ද කියලා. ඒක අර අසිසු විෂයන්ට සමගාමීව කටපාඩමට යමක් උගන්වනවා යරුණාම අදාළ තැනට එන්න පාර පෙන්වන්නේ නැහැ. දැන් මේ හටගත්ත එක ලහු පරිවත්තන් කියන්නේ මේ මොහොතේ අදාළ කාර්යය කරලා මිය යනවා. ඒකට දීලා තියෙන වරම හටගෙන මිය යන්නම ඉන්න බෑ. අන්න මේක තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා ජීවිතේ එකක් වශයෙන් දැක්කට කන්දේසු ජායමානේසු ජීයමානේසු ස්කන්ධ නම් වූ සමූහය හට ගන්න කල්ලි දිරණ කල්ලි මේ යන්න කල්ලි ඔබ ශනයස්සනයක් පාසා උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. ඒකට වෙන කොහෙන්වත් මොකුත් ආවෙත් නැහැ, කොහෙන්වත් යන්නෙත් නැහැ. නමුත් මේක අපි වරද්දා ගන්නවා. අන්නේ වැරද්ද තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ මේ වැරද්ද තේරුම් ගන්න. දැන් මේකට එන දේවල් ඇහෙන් පහළ වුණත් රූපය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර පහ. කනෙන් පහළ වුණොත් ශබ්ද රූපය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර පහ. නාසයෙන් පහළ වුණොත් ගන්ධය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. දිවෙන් පහළ වුණොත් රසය මුල් කොටගත්ත. කයෙන් පහළ වුණොත් කාය මුල් කොටගත්ත. පස්දොරේ උදව්වක් නැතුව පහළ වුණොත් කල්පනාවේදී සහ සිහිනේදී සිත මුල් කොටගත්ත. සිතේ පහළ වෙන මනෝ රූපය මුල් කොටගත්ත. සමස්තයම රූප වේදනා සංඥා සංකාර පහක විඥාන පහක ඉපදීම සහ මැරීම විතරයි. සම්පූර්ණ බුදු සමයම. මේක තුල ඊට පස්සේ පව් කරන හැටි, පින් කරන හැටි, ධානය වඩන හැටි විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ පහළ වෙන දේ හටගත්ත ගමන් නැසෙනවා වුණාට මේ හටගෙන නැසෙන්න පෙර අප විසින් මේකට එකතු කරනවා අගයක්. හැමෝම තම තමන්ට ආවේනික අගයක්. ඇලෙනවා, මුලා වෙනවා,
ගැටෙනවා මුලා වෙනවා. හොඳයි කියලා ගන්නවා නරකයි කියලා ගන්නවා. කැතයි කියලා ගන්නවා ලස්සනයි කියලා ගන්නවා. හරි කියලා ගන්නවා වැරදි කියලා ගන්නවා. අනේ විදිහට කිසියම් ආකාරයේ දෙපැත්තකට ගනිමින් ලෝක ධර්මතාවනෝ නම් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා වශයෙන් ගන්න ඔය නේ එකක්. එහෙම නැත්නම් තවත් විදිහින් කතා කරනවා මේකට එන දේ අල්ලා ගන්නවා. අතින් අල්ලා ගන්නව නෙමෙයි ඒකත් එක්කලා ඇලෙනවට මුලාවට ගැටෙනවට මුලාවට නමක් මේකට. ඒකට කියනවා මඤ්ඤමානය කියලා. මඤ්ඤමානය කියන්නේ ඒ මොහොතට ආපු දේ මමත්වයෙන් ගැනීම. මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මාරස අන්න වැරදුනා මනුස්සයින්ට. මමත්වයෙන් ගැනීමෙන් මාරයාට බැඳේ. පංචස්කන්ධය මමත්වයෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධය වේ. පංච උපාදානස්කන්ධය නැති අවසන් වෙන්නේ සතර උපදින්න හේතුවක් ඉතුරු කරලා නැfei. අන්නේ පංචස්කන්ධේ වර්ධවා ගැනීමට කියන නමක් පංච උපාදානස්කන්ධය කියන්නේ. පංචස්කන්ධේ මම නෑ. පංච උපාදානස්කන්ධේ ආපු දේ මමත්වයෙන් ගැනීමේ මුලාව තියෙනවා. දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා මමත්වයෙන් ගන්නවට දිට්ඨි කියනවා. දැන් සක්කාය දිට්ඨි සංයෝජනය වෙන්නේ මමත්වයෙන් ගැනීමෙන්නේ. දැන් නැසුණට හෙටට අනිද්දාට ගන්න නැවත උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරගත වෙන්නේ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීමෙන්. ඔන්න වරද මිනිස්සුන් අතෙන් සිදුවෙන. මෙන්න පමාව සසරේ. ඔන්න මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මාරස්ස කියන පිටකේ තියෙන පදය ඔබ ළඟ ක්‍රියාත්මක වෙන හැටි. මේක පාලි භාෂාවෙන් හෝ ශාස්ත්‍රීය භාෂාවෙන් කියන්නේ නැතුව කියන්න පුළුවන් මට. ඔබ මේ වගේ අවස්ථාවකදී ඔබේ හිත රිදුනහම, කලබල වුනහම, බාධා වුනහම මම ඕක ලේසියෙන් හරින්නේ නැහැ හොඳ වැඩක් කරන්නම්කෝ කියලා කියනවා. අන්න ඒ තමයි ඉස්සරහට තියෙන එක. මේ ඉස්සරහට තියෙන හැම දෙයක්ම නැවත උපදිනවා. අද තියපුවාම හෙට එළිය වැටුණු වෙලේ ඉඳලා මේවා නැවත උපදිනවා. ඉතින් රාගයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරය නැවත උපදිනම දුක නැද්ද? ඔබ ජීවිතේම නැවත උපදීමේ දුක විඳිනවා. ඔබ හිතන්නේ මව කුසින් එහා පැත්තට නැවත උපදීම කියලා නෑ. මේ පංච උපාදානස්කන්ධයේ තබන හේතු අදාළ හේතු ගැටුණාම ජීවිතේ පුරා නැවත උපදිනවා. මමත් ළමා කාලේ හිතුවේ නැවත ඉපදීම නැති කරන්න ඕන ඊළඟ ජීවිතේ උපදින එක නැති කරන්න ඕනයි කියලා. නෑ මේ පංච උපාදානස්කන්ධේ නැවත උපදින එක නැති කරන්න ඕනේ. දැන් අපි බණ තේරෙන්න ඉස්සෙල් නැවත උපදින්න හේතු තියලා තියෙන්නේ. ඒක තමයි අපේ ප්‍රමාදය බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඔබලා මෙන්න මේ වරද කරමින් ඉන්නවා. ඔය වරදෙන් මිදෙන්න කියලා තමයි ඊට පස්සේ කියලා දෙන්නේ. ඒ තමයි බණ ටික. මේක මීට වඩා ශාස්ත්‍රීය පෙළකින් පෙන්වන්න පුළුවන් මට. ඔබට තේරුම් ගන්න පුළුවන් නම්. ඇස තුල, කන තුල, නාසය තුල මේ සිදුවෙන සිද්ධිය ඉතා හොඳට මේ ත්‍රිපිටකේ පෙන්වලා තිබෙනවා. ඒක ජීවිතය තුළ බලන්නත් එපා, පොත තුළ තියෙන පෙළ බලන්නත් එපා. ඔබත් ඉගෙන ගත්ත අය නම් බුදුදහම කොයි පැත්තකින් හරි පොත තුළ ඔය පෙළ පාඩම් කරන් ඇති. මමත් ඒ කාලේ පාඩම් කරා හැම. අද මම මේ පාඩම නෙමෙයි කියන්නේ. මේ ඇස තුළ සිදුවෙන දේ, කන තුළ සිදුවෙන දේ, අරමුණ තුළ සිදුවෙන දේ. පමා වෙන හැටි. පමාදෝ මචනෝ පදන්නේ. පමා වෙනවා කියන්නේ සසරට අහු වෙනවට. දැන් අපි මේ පස් දොරෙන් ලෝකෙ විඳින්න ගිහින් සසරක් හදා ගන්නවා. තම තවන්න කැමති පරිදි. සසරක් තියෙනව නෙවෙයි යන්න. උපාදානයෙන් සසර හැදෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ ඒකනේ. ඔය පංචස්කන්ධේ පහළ වීම වෙනයි, උපාදානය කොට ගැනීම වෙනයි. උපාදානයෙන් අනාගත සසරක් හදන්න පුළුවනි. මේ මිනිස් වර්ගයා මොනවද සතර හදන්නේ? මම දකිනවා. පව් උපාදාන කර ගැනීමෙන් යන්න අපායක් හදනවා. පින් උපාදාන කර ගැනීමෙන් යන්න මිනිස් ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි හදා ගන්නවා. ඔබේ රටේ ගමේ නැති වුණාට කැලේට ගිහින් භාවනා කරන අය ධර්මයේ දන්නේ නැතුව ධාන උපාදාන කර ගැනීමෙන් යන්න බඹලෝ හදා ගන්නවා. ඔබ පිළිගන්නවද මේක? මම පැහැදිලි කරන්න වච්චගත සූත්‍රයේ සඳහන් පාඩේ. ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමිනෝ අනුපාදානස්ස. වච්චගත පෙරයදී මනුස්සයින්ට සත්වෙින්ට මං උත්පත්ති පනවන්නේ උපාදාන සහිත බැවින්. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් උපාදානයේ ජීවිත රටාවක් වෙන දෙයක් නෙමෙයි. ඇස තුල, කන තුල, නාසය තුල අරමුණක් පාසා සිදුවෙන දෙයක්. ස උපාදානස්ස උපාදාන සහිත කෙනාට.
එහෙනම් සත්වයා සතර ඇවිදින්නේ දෙපායින් නෙවෙයි. සත්වයා සතර ඇවිදින්නේ පවෙන් පිනෙන් නැත්නම් ධානයෙන්. ඒ පව උපාදානයෙන් පින උපාදානයෙන් ධාන උපාදානයෙන්. බුදුන් වහන්සේ 15 මේ තුනෙන්ම සත්වයා සසර යන්න පාරවල් හදන් හිටියේ. අරුණාම සසර ගමන නිමාවක් කාටවත් හම්බුනේ නැහැ. මොකද උපාදානයෙන් මිදෙන මඟ කවුරුත් හොයාගත්තේ නැහැ. මේ උපාදානයේ වෙන මොහොතම උපාදානයෙන් මිදෙන මඟ අනුගමනය කරන්නයි මේ උගන්වන්නේ. මේක මම ඔබට පැහැදිලි කරන්නම්. තව ටිකක් වෙන විදිහකට. ඒක කියනකොට තේරුම් ගන්න උත්සාහ කරන්න. එකකින් කියනකොට ඇසේ කිව්වොත් කනේ නාසයේ දිවේ කයේ හැම එකෙමත් සිද්ධ වෙන්නේ ඒක. පවේ පිනේ ධානයේ තුනේමත් සිද්ධ වෙන්නේ ඒක. අසුරු ගසන සැනකින් මේ සිද්ධිය සිදු වෙන හැටි තියෙනවා මේ ත්‍රිපිටකයේ සූත්‍රවල පෙළදහම කියලා. අන්න ඔබට ඔබ ළඟ සිදුවෙන දේ තමයි මේ පෙළදහමෙන් පෙන්වන්නේ. එතකොට ඒක පොතේ තිබුණාට ඔබට තේරෙන්නේ නැහැ. ඔබ තේරුම් ගත්තොත් ඔබට තේරෙනවා මේ වැරද්ද මගේ ළඟ වෙනවා නේද කියලා. එතකොට වෙන නිසානේ පිළිගන්නන්න වෙන්නේ. බුදුන් වහන්සේ වදාරන නිසා නෙමෙයි. ඔබ ළඟ වෙනවා නම් පිළිගන්න වෙනවා. දැන් තරහ වුණාම හිත පරිගන්න හිතනවා නම්, පාඩුවක් කරපුවම හිත පාඩුව කරන්න හිතෙනවා නම්, බැන්නාම බනින්න හිතනවා නම්, අන්න ඒ ඉදිරියට තැබුවා. ඒ හිත දකින්නකොට ආපහු උපදිනව නේද ඒක? ඉතින් ඒකනේ නැවත ඉපදීම කියලා කියන්නේ. ඒක මම හොඳ වැඩක් කරන්නම්කෝ කියන ග්‍රාම්‍ය වචනේ වෙනුවට බුදුරජාණන් වහන්සේ ඇස තුල කන තුල මේ ස්කන්ධ පංචකය තුල අරමුණු තුල වෙන හැටි පෙන්නනවා. අන ඔබට ඒක තේරෙනවා නම් ජීවිතේ මෙන්න මේක තමයි කරලා තියෙන්නේ අපි. ඒ නිසා මතක් වෙන හැම මොහොතක් පාසාම කරගත්ත සියලු කාරණා චිත්තාභ්‍යන්තරයේ තිබිලා පස්සෙන් ඇවිදින් අපට වද දෙනවා. මේවට කියනවා ලෝභ ගින්න, දේශ ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න. මේ තමයි ගිනි වලින් දැවෙනවා මිනිස්සු. ලෝකේ තියෙන ගිනි වලින් දැවෙනවා නෙමෙයි හදාගත්ත ගිනි වලින් දැවෙනවා. කවදා හරි තේරුම් ගන්න ඕන දුක යන ලෝකේ තියෙන එකක් නෙමෙයි අපි හදාගන්න එකක් කියලා. හදාගන්න එකක් බැවින්ම එයින් මිදෙන්නත් පුළුවන්කම තියෙනවා. අනේකයි වටින්නේ. දැන් මේ පිළිබඳ පෙළ මම ඔබට පෙන්වන්නම්. ඇසෙත්, කනෙත්, නාසෙත්, දිවෙත්, කයෙත් මේ සිද්ධියේදී කරුණු තුනක් හමු වෙනවායි කියලා තියෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇසට නම් ඇහි පෙනීම තියෙන්න වෙනවා, ඉස්සරහින් රූපයක් තියෙන්න වෙනවා, ආලෝකයේ උදව්ව තියෙන්න වෙනවා, චක්කු විඥානය පහළ වෙන්න වෙනවා. ඇහි කනේ නම් සෝත විඥානය. ඒක තුලට එන්නේ මොකද්ද? ඒක තුලට එන්නේ තමන් තබාගත්ත බය, ශෝකය, වේදනාව, දුක, කනගාටුව, තරහ, වෛරය ඔය එකක්. පුද්ගලයා සම්බන්ධයෙන් ඔබ ඇති කරගත්ත පැරණි ආකල්පය. පුද්ගලයා ඉස්සරහින් හම්බෙන එක්කෙනා අමනාපයක් නම් තරහ ඔබේ පස්සේට එන්නේ. පුද්ගලයා නෑදෑයෙක් නම් ඇල්ම ඔබේ පස්සේට එන්නේ. පුද්ගලයා දුක්පත් දන්නෙක් නම් දුක එන්නේ. පුද්ගලයා සතුට උපදවන්නෙක් නම් සතුට එන්නේ. මේ ඕන එකක් එන්නේ එයා ගාව තිබිලා නෙවෙයි තමන්ගේ හිතේ තිබිලා. ඔබ දන්නේ නේද මේ අතීතයටයි එකතු වෙන්නේ කියන්නේ. මේ ඉස්සරහා ඉන්න පුද්ගලයා විඳිනවා නෙමෙයි තමන් හදාගත්ත එක විඳිනවා කියන සෑහෙන්න බණ අහන්න ඕන නේද? තින්නම් සංගති පස්සෝ. අන්න ඒ ස්පර්ශ වුණ දෙයට එකතු වෙනවා අපි දැන්. පස්සපච්චා වේදනා. හතරා වශයෙන් විඳි, මිතුරා වශයෙන් විඳි, සැප වශයෙන් විඳි, දුක් වශයෙන් විඳි. රූපේන. ශබ්දේ නම් ඒත් එහෙමයි. ප්‍රිය වශයෙන් විඳි, අප්‍රිය වශයෙන් විඳි. මිහිරි ශබ්දය, අමිහිරි ශබ්ද වශයෙන්. ගන්ධේ නම් ගඳයි කියලා විඳි, සුවඳයි කියලා විඳි. ඇතැම්මුන්ට ගඳ දේ තව කෙනෙකුට සුවඳයි, සුවඳ දේ ගඳයි. බාහිර ලෝකේ නෑ ඒක. තමන් හදාගත්තේ අර පිළිකුල කියන එක. ගන්ධේ සම්බන්ධයෙන් පිළිකුල හදාගත්තාම ඒක විඳිනවා අය. අද ඔකට හොඳ උදාහරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය නුවර පාරේ යනකොට කෑගල්ල නැත්නම් ඔය වරකපලින් මෙහා පැත්තේ නුවර පාරේ කාලයකට තියෙනවා වංගුවල ගොඩ ගහපු ගෙඩි වගේක් සුවඳයි. මෙහි තමයි ඔය ගොඩක් තියෙන්නේ නුවර පැත්තේ මෙහි දූරියන් කියලා. මේකෙන් ගන්ධය විහිදෙනවා සමාජයට යනකොට. ඔය ගන්ධයට ප්‍රිය කරන අය නැද්ද? නාය වහගෙන අය යන නැද්ද? ඒ ගන්ධය අහසවල් જાතියේ ගඳ කියලා පිළිකුල් කරන අය මේ සමාජයේ නැද්ද? ඒ ගන්ධය හත පහකට ගන්න නැතුව රහ විඳින අය නැද්ද? එතකොට ඒ ගන්ධයේ විසින්ද මේ පිළිකුලයි ආසාවයි ඇති කලේ? ගන්ධය සාධාරණයි ගිඩියෙන් පිට වෙන එක. ඒකට අදාළ පිළිකුලයි ආසාවයි තමන් හදාගත්ත පෞද්ගලික එකක් නේ. ඒක නෙවිඳින්නේ. අරකද විඳිනවද අපි?
කවුරුත් මේ ලෝකේ තියෙන දේවල් විඳින්නේ නැහැ බුදුදහමේ. සංකප්ප රාගෝ උපරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මිනිසුන්ගේ කාමය කියන්නේ සංකල්ප රාගයක්. ලෝකේ ඇති කාමයක් නැහැ කියනවා. දූරයන් ගෙඩියේ ගඳකුත් නැහැ සුවඳකුත් නැහැ. ගන්ධ කලාප පිට වෙනවා. ඒකට අදාළ පිළිකල හෝ ආසාව ගෙඩියේ නෙමෙයි තියෙන්නේ අපි හදාගත්ත එකේ. ඒක හිතට එන එකට තමයි මේ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. ඔය වගේ ඇහෙට කනට නාසයට දිවට කයට තමන් හදාගත්ත එකට තින්නම් සංගති පස්සෝ කියනවා. බලපුවම මලකුණක් තමයි මේ විඳින්නේ. පස්සපච්චා වේදනා. සැප වශයෙන් දුක් වශයෙන් විඳිනවා ආපු දේ විඳිනවා. විඳින්න ගියාම ඒකට ඇලෙනවා නැත්තම් ගැටෙනවා. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා. හොඳ නම් ඇලෙනවා නරක නම් ගැටෙනවා. පච්චා කියන්නේ හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා කියන එක. අන්න දැන් තණ්හාකට තමයි මම කියලා කියන්නේ. මමත්වෙන් ගන්නවා කියන්නේ. එතකල් මමක් වෙලා නැහැ ඒක තව. මොකද ඒක සූත්‍රයක සඳහන් වෙනවා මහණෙනි ඔය තණ්හාවටමයි මම කියන්නේ කියලා. ස්වාමීනි මම කියලා කියනවා කොහොමද මම කියන්නේ කියලා අහපුවම භික්ෂුවක් මහණෙනි ඔය කෙස් වලට ලොම් වලට ඒ වලට දත් වලට කයටයි මම කියන්නේ කියලා ත්‍රිපිටකේ නෑ. එන දෙයට එකතු වීමට මම කියන්නේ. අද එකතු වුණා අපි මේකට. වේදනාපච්චා තණ්හා. තණ්හා වුණත් උපාදාන වෙනවා. ඔන්න අර සිත ඇතුළට හැංගෙන හැටි. දැඩිව ගැනීමක් සිදු වුණාම සිතේ තැම්පත් වෙනවා චිත්තාභ්‍යන්තරයකට කියනවා තණ්හා අනුසය කියලා. ඒකට කියනවා භව කියලා. මෙන්න මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසයක් විඳින්න යාමේදී අරමුණ රූප වේදනා සංඥා සංකාර පහක් වශයෙන් උපදින්නේ ඒක තුල ඒකට එන දේ පස් වේදනා තණ්හා උපාදාන භව කර ගැනීමෙන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කර ගන්නවා. දැන් ඒක නැතුණට හේතු ඉතුරු වෙනවා. මේකට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. කොව්ව කළා සසරට ඇලෙන්න ඕන. මේක ප්‍රමාදේ. අන පංචස්කන්ධේ පහළ වෙන්න ලෝක ජීවත් වෙන්න. ඒකට අදාළ ඇලීම් ගැටීම් වල අපි හදාගන්න එක පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධෙට නිකන් නැති වෙන්න බෑ. අනාගතයක් හදන හේතු ඉතුරු කරලා නැති වෙන්න ඕන. පංචස්කන්ධෙට නිකම්ම නැති වෙන්න පුළුවන්. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා තේරෙනවද එහෙනම්? ලෝකෙ දුක් ගෙනත් දෙන්නේ අපි මේවත් ඇලීම තුල, සතරක් හැදීම තුල ඊට පස්සේ නැවත මේවා එනවා හිත ඇතුලේ. අද තැබුවොත් හෙට ඉඳලාම මතක් වෙන මොහොතක් පාසා නායට අඳුකල වගේ කියලා ඔබ කියන්නේ ඕක තමයි ඔය එන එක. ඔය කරපොත් එක්ක එහෙම දැක්ක කියලා මට නම් කිසිම වයච්චකිතයක් ඇති වෙන්නේ නැහැ. බලන්න මම ටීවී එකේ දැකගෙන කරපොත් එක දැක්කම මේස් 3ක් විතර උඩට උඩ වෙනවා සමහර අය. යකෙක් මාරෙක් දැක්කා වගේ. ඒක කරපොත් අද ඒ බය ඇති කලේ තමන්ගේ හිතේ තියෙන බයට දර වැඩි කලේ. මෙන්න මෙහෙම මේ ලෝකේ සම්බන්ධයෙන් අපිට හිතේ හදාගත්ත ලෝකයක් තුල අපි මේ හිර වෙලා ඉන්නේ. ඒකට කියනවා ලෞකික කියලා. එතන මේ කාලයට අනුව දිග විස්තරයක් කරන්න තමයි හිතට නැති වෙන්න පුළුවන්. මෙන්න මේක ළමා කාලේ පහුවුන් තැන් පටන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර ඕන කෙනෙකුට ඇහි කනේ නාසයේ දිවේ කලේ මේ පෙළ දහමින් ප්‍රමාදය සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රමාදය පව තුල සිද්ධ වෙනවා, පින තුල සිද්ධ වෙනවා. ධානය ඔබට තේරෙන්නේ නැහැ. ධානය තුල සිද්ධ වෙනවා නිසා මේකට කියනවා කර්ම මාර්ගය කියලා. මේක යන අය කම්මන්තරණං ගච්ඡාමි අරුණාම ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ බොරුවට. උන් දන්නේ නැති ධම්මන්තරණං ගච්ඡාමියක් නැහැ. ඕකෙන් මිදෙන්නයි ධර්මයේ සරණ වෙන්නේ. කවදාවත් එහෙම හිතන්නවත් නැතුව ඇති. නමුත් අපි මේ මාධ්‍ය වලට ඇවිදින් ඉන්නේ 2013 ඉඳලා 2018 දක්වා 22 දක්වා අවුරුදු 8ක් තිස්සේ මාධ්‍යවල හැසිරෙන්නේ. මාධ්‍ය වලට ආරාධනා ලැබිලා තියෙන්නේ. අපි ඊළඟ යනවත් නෙමෙයි. ඒ අපි කියන දේ ගැඹුරක් තියෙන නිසා. මම සාමාන්‍යයෙන් කොච්චර බණ කියනවද කියලා බලන්න සමීක්ෂණයක් කළා 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා. එතකොට ධර්ම දේශනා 780යි 2021 වසර තුල මාධ්‍ය 7ක නැත්නම් 8ක. ඒ වුණාට අපි වගේ කෙනෙක් ලංකාවේ ඉන්නවා කියනවත් සමහරව දන්නේ නැහැ. ඊට වඩා ලොකු දේවල් ඒගොල්ලන් ටීවී එකේ, Facebook එකේ, YouTube එකේ තියෙනවා. පල්හැලි. වැඩක් ඇති දේවල් අහන්න අවධානය යොමු වෙලා නැහැ. ඉතින් අවධානය යොමු වෙලා නැත්නම් කවදාවත් ඇහෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. ඒක තමයි අර ධර්ම ශ්‍රවණය කියන එකේ වැදගත්කම. මේක මේ හරියට කැඩපතක් නැති පුද්ගලයෙකු ගෙදරට කැඩපතක් ගිහින් දුන්නා වගේ.
පුංචි ළමයි අපි කියමුකෝ හොටු පෙරාගෙන මේ මූණ දැලි ගාගෙන ඉන්නවා ගෙදරක. මොකද පේන්නේ නැහැ. කැඩපතක් ගිහින් දුන්නාම අර ඔක්කොම ටික දැකලා මූණ හොද ගන්නවානේ. ඔක මේ ධර්මදේශනාවක් සූත්‍රයක් කියලා කියන්නේ ඔබව පෙන්වන කැඩපතක්. මේකෙන් පේන්න ඕන ඔබ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච හැටි හරි අඟුලිමාල දමනය කරපු හැටි ශ්‍රී මහා බෝධිය වැඩපු හැටි ඇහුවට හරියන්නේ නැහැ. ඒවා ඉතිහාස කතා. ඔබ පේන්න ඕන ඔබේ වැරද හදාගන්න. කන්නාඩියෙන් දැක්ක පුද්ගලයා ඇදපළු හදා ගන්නවා වගේ ඔබට ඔබේ දුර්වලකම පේනවා නම් ඊට පස්සේ මේ දුක් ගෙනත් දෙන්නේ ලෝකෙ නෙමෙයි මගේ මෝඩකමක් හින්දා කියලා තේරෙනවා නම් දැන් ඒකෙන් මිදෙන්න ඕනේ නේද නේද? මෙන්න මේ විදිහට ඇස තුල කන තුල නාසය තුල අරමුණේ මුලා වීමෙන් සතරට බැඳෙන හැටි පෙන්වනවා මේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන පෙළේ. ඔක කොහොම උගන්වන්නේ නැහැ ආත්ම තුනකට තමයි ඉස්කෝලේ උගන්වන්නේ. ඒක කොහොමද හදාගන්නේ? මතක් කරගන්නකෝ අවිද්‍යාපච්චා සංඛාරා ඉස්සර ජීවිතේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව මේ ජීවිතේ ජාති ජරා මරණ ඊළඟ ජීවිතේ. කවුද මේ මෝඩ පෙළ හැදුවේ මේ ඉස්කෝල වලට? බුදු සාසනෙම ඉවරයි. මේ මෝඩ පෙළ යන තාක්කල් කවුරුත් ගොඩ එන්නේ නැහැ. ඒක වචනෙට වචන පරිවර්තනයක් විතරයි තියෙන්නේ ස්කන්ධ පහ තුළ දැකලා නෙමෙයි යෝක ලීවේ කවුරුණා. මේ මෝඩකමෙන් නිදහස් වෙන්න. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ওই මෝඩකමෙන් දරුවන් නිදහස් කළ දෙන පෙළ හදන්න වෙයි. නැත්නම් කවදාවත් ලියනවා කියනවා පාඩම් කරනවා යරුනහම මේක මගේ ළඟ සිද්ධ වෙන මෝඩකම කියලා ඉගෙන ගන්නෙ නැහැ. දැන් ඕම් පමාදෝ මච්චුනෝ පදම් මම ඉගෙනුවා. දැන් අපමාදෝ අමත පදම් ඉගෙන ගන්න වෙනවා. මේ වැඩේ නොකරන්නේ කොහොමද? මේකට තව වචන දෙකක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. හැම විටම මේ වර්තමාන මොහොතේ තමයි මේ අභියෝගය අපට එන්නේ. අර තබපු ඒවල් වලින් තුනෙන් එකක් හිතට එනවා. දැන් ඔය අම්බලංගොඩ පැත්ත ගියාම දැකලා තියෙනවනේ රූකඩ. රූකඩට නටන්න බෑ පැත්තක පෙරලලා තියෙන්නේ. නූල් ටිකක් ගැට ගහලා ඇඟිලි වලින් ගත්තාම තමයි රූකඩේ නටන්නේ. ඒ රූකඩේ නටවන්නේ කෙනෙක් ඉන්නවා. එහෙමනේ රූකඩේ නටන්නේ නැත්නම් තනියෙන් නටන්න බෑ. ඔබත් හිතන් ඉන්නවා මේ යනවා කතා බහ කරනකොට ඔබයි මේ කරන්නේ කියලානේ. නෑ. ඔබ තුල තියෙනවා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියලා නූල් සූත්‍ර 3ක්. මේවා තමයි ඔබේ කය වචන පාලනය කරන්නේ ඔබ මෙහෙවන්නේ. කවදා හරි ඉගෙන ගන්න මිනිසා කියලා කියන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ප්‍රාණ අපකරුවෙක්. පෘථග්ජනයයි කියලා කියන්නේ. ඒ තුන්දෙනාගේ බලයට යටත් වෙලා තමයි මේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ තමයි අපිව මේ මෙහෙවන්නේ. ඒ බුදුන් වහන්සේ හොයාගත්ත දේ. ඒ නිසා මේ තුන්දෙනා ජීවිතෙන් එළවලා දාන්න තමයි බුදුදහම තියෙන්නේ. බලන්න ඔය මේ ගිරිමානන්ද සූත්‍රයේ පහන සංඥා කියන පදේ තියෙන්නේ මොකද්ද කියලා. අපහාන සංඥා වෙන සූත්‍රවල පෙන්නනවා හිතේ හට ගන්නා වූ ත්‍රිවිධ විතර්කය කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම්. ඒවට එකතු වෙන එකට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදිත නබ්‍යන්ති කරෝති නානභාවං. ඕක තමයි ඔක්කොම කරන්නේ මේ සමාජයේ. උගත් නූගත් දුප්පත් පොසත් ධනවත් ගිහි පැවිදි සේරම පෘථග්ජනය කරන්නේ ඕක තමයි. අප්‍රහාන. බුදුරජාණන් වහන්සේගේ යෝජනාව ප්‍රහාණ සංඥා. uppannං කාම විතක්කං ආදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති. අර උපදින අකුසල ධර්මයකට එකතු වෙන්නේ නැතුව බැහැර කරන්න. ඕක කරන්නේ කොහොමද කියලා බණ අහලා ඉගෙන ගන්න. ඒ කියලා තියෙන දේ කරන්න පුළුවන් මිනිස්සෙන්ට. නමුත් සමීප වෙන්න බෑ. ධර්මේ වරත්ත ගත්තාම ලියලියා ඉන්නව යරුනහම අදාළ තැනට එන්න බෑ. උපදින කාම විතර්කයක්, විපාද විතර්කයක්, විහිංසා විතර්කයක්. අර uppන්නේ කියන්නේ මව කුසින් උපදිනවා කියන එක නෙමෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් ගැටෙනකොට උපදින එක. ඒවා උපදින්න එපා කියලා තියනවාද එහෙනම්? අපේ රටේ භාවනා කරනවා කියන්නේ ඕවා උපදින්න නැතුව සිතක් හදාගෙන ඉන්නවා හැංගිලා කොහට හරි වෙලා. කොහොමද ගලපන්නේ මේ පෙළට එක? මේවා ප්‍රහාණය කරන්න ඉපදිලා එකතු නොවී ඉන්න වෙනවා. හංගගෙන ඉඳලා කවදාවත් බෑනේ. ඒ හංගගෙන ඉන්න පාරට කියන්නේ අත්කලමතාන යෝගය කියලා. ඔය ඉන්දියානු සමාජයේ හිටපු අය කැලේට ගිහින් මොකද කරේ? ධර්මයක් තේරුම් ගත්තේ නැහැ හැංගිලා හිටියා හංගගෙන හිටියා. යට කරන්න පුළුවන්. අවුරුදු 100කට 1000කට කල්පයකට දෙකකට හැබැයි ශක්තිය ඉවරනකොට ආපහු ආයෙනවා. ඒ නිසා බුදුදහමෙන් උගන්වන්නේ මූලෝත්පාටනය, මුලින් උපුටා දැමීම.
උපුටා දමන්නට නම් තියපු එක ඇවිදින් ආපුවම දැකලා පරණ පාර යන්නේ නැතුව අතහරින්න වෙනවා. අපි කරන්නේ ආපු එකට එකතු වෙලා පවත්වනවා. නිසා මේක කියනවා වට්ට දුක්ඛය කියලා. අතීතයෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තියෙනවා. මේ අරමුණ තුල මේ මොහොතේ ඔක සිද්ධ වෙන්නේ. තරහව උපදිනවා, තරහව පාවිච්චි කරනවා, හෙට වෛර කරන්න ඕනකම තියෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වේ. රවුම. කොහොමද ඉවර වෙන්නේ? තියෙන එකක් හැම එකක්ම නැවත උපදිනවා. මෙලෝ වශයෙන්ුත් නැවත උපදින්නේ ඒවා ජීවිත අවසානයටත් තියපුවා තියෙන නිසා තමයි නැවත උපදින්නේ. නැත්නම් පව් හේතු නැත්නම් හුට අපායක් තියෙයිද? පින් හේතු නැත්නම් හුට කාමසුගතියක් තියෙයිද? ධාන හේතු නැත්නම් බඹලොවක් තියෙයිද? හේතුපටිච්ච සම්භූතං. හේතු වංගානි රුජ්ජති. එහෙනම් මිනිසාට ලබා දෙන්නේ මේ හේතු භංග කරන්න අවස්ථාව. අන මේ පළවෙනි කාරණාව මේ කරුණ තේරුම් ගත්ත පුද්ගලයාගේ අසුරයි කල්යාණ මිත්‍ර සේවනය. ඔහු එතුමන්ගේ උන්වහන්සේගේ උන් කාගෙන් හරි අහලා තේරුම් ගන්න එක සද්ධර්ම ශ්‍රවණය. ඔබට පාලි හෝ සිංහල තේරුම් නම් පොතවලුත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි පාලි නම් නිවැරදි පෙළ තියෙනවා. සිංහල නම් ව්‍යත්ත සිංහල තියෙන්නේ. ලංකාවේ අද තියෙන සිංහල නෙමෙයි තියෙන්නේ දමදින යුගයේ සිංහල. එහෙනම් ඒවා අමුතුවෙන් තව අකාරාදියක් නැත්නම් ශබ්දකොෂයක් තියාන හොයන්න වෙනවා අර්ථය. ඔයතැමිට මම පෙරලන ගමන් කියනවා මේකේ තේරුම මේකයි කියලා. සෝකායස බේදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. මොකද්ද මේ කියන්නේ කියලා කෙනෙක් දන්නේ නැහැ. ආයෙ හොයන්න වෙනවා. මොකද මේ කය බිඳී සිදු වෙන මරණයෙන් පසු. එහෙම ඇයි යෙදුවේ? කය බිඳී සිදු වෙන මරණයෙන් කියලා යෙදුවේ කය නොබිඳී මරණයක් දැන් සිද්ධ වෙන නිසා. නැත්නම් එහෙම යදන්න ඕනේ නැහැ. මරණයෙන් පස්සේ කියලා කියන්නේ නැත්තේ. නමුත් මේ මොහොතේ සිදුවෙන මරණයට අපිට මුහුණ දෙන්න බෑ. අපි ඒක මරන්න නැතුව සසර හදන තැනක් බවට පත් කරගන්නවා. ඒ කියන්නේ අපි මේ වට එකතු වීම තුළින් සසරක් හදලා ලෝභය, ද්වේෂය, මොහය රැස් කරමින් දුක හදා ගන්න දෙයක්. දැන් මේකෙන් අහපු එකක් තියෙනවානේ. දැන් එතකොට ඇහේ කනේ නාසයේ දිවේ කයේ රූපේ වේදනාව සංඥාව සංකාරයේ විඥාන හය පොලක හයක් පහළ වෙනවා. ඒකට එනකේ ලෝභ දේශ මොහ වශයෙන් ගත්තාම සක්කාය දිට්ඨි. අරමුණේ බැඳෙනවට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. බැඳෙනකොට අර හේතු ඉතුරු වෙන එකනේ සංයෝජන කියලා කියන්නේ. සසරට බැඳෙනවා කියන්නේ අර හේතු ඉතුරු නිසා. එන අරමුණේ මුලා වෙලා සංයෝජන කඩන්න බෑනේ. ඒ සංයෝජන වෙන මොහොතම කඩන්න ඕන. සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ බණ අහපුවාම ඒකනේ. මෞකසෙන් බිහි වෙනලා මැරෙන කල්ම ඉන්න කෙනෙක් වෙනකොට අරමුණෙන් එහාට මොකුත් යන්නේ නැහැ. අල්ලගත්තොත් හේතු ඉතුරු වෙනවා. අල්ලගත්තේ නැත්නම් එතනම ඉවර වෙනවා. ඉතින් තව තැනක තියෙනවා මෙන්න මෙහෙම. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කං සුමෝග රාජ සදාසතෝ අත්තානු දිට්ඨිං උහච්චේ වම්මච්චතරෝසියා. හැම කල්හිම සතිමත් වෙමින් ඔය එන එක මමත්වෙන් ගන්න නැතුව ශූන්‍ය වශයෙන් බලන්න කියලා කියනවා. සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. අත්තානු දිට්ඨිං උහච්ච කියන්නේ. අර මම පෙන්වුවේ පස්ස වේදනා තණ්හා උපාදාන බව ඒ සක්කාය දිට්ඨියට පැමිණෙන හැටි. ඒකට පැමිණෙන්න එපා කියලා කියන්නේ. එහෙමයි මායя පරාජය. මාචිතරෝසියා මරණය පරාජය කරන්නේ එහෙමයි. ජයගන්නේ. එහෙම ලෝකේ බලන කෙනා මායя දකින්නේ නැහැ. ඉතින් ඔබ ඒක ඉගෙන ගන්න ඕන. මේ තියෙන උපදේශය. දැන් මේ විදිහට අපට පුරුදුනේ එන හැම එකටම එකතු වෙලා අරගන්න, වෙනගන්න, කපා ගන්න, කොටා ගන්න, කොක්කක් දා ගන්නමයි. කවුරුත් අතහරින්න දන්නේ නැහැ. පෘථග්ජන කිසිවෙක් අතහරින්න දන්නේ නැහැ. මොකද බොහෝ කල් පුරුදු කරවමින් එතෙන්ට මේ ත්‍රිවිධ විතර්කය ඇවිදින් පාලන මධ්‍යස්ථානයේ බාර අරගෙන අවුල හදලා ඉවරයි. දැන් මෙතෙන්ට එකතු වෙන එක ප්‍රමාදයේ එකතු නොවන එකට සතිය. ඉතින් ඒක තව පෙළක තියෙනවා. මේ අපි කතා කළේ බණ තේරෙන්නේ නැති අය කරන වැඩේ සසර හදන හැටි. බුදුන් වහන්සේක අපමාද විහරණය පෙන්නනවා අපහු. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. බලන්න වෙලාවක් කලාවක් තියනවාද කියලා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු. ශේස්ත්‍රයේ ඕනෑම තැනක ඔබට මේ ඇතර කනට නාසට දිවට කයට මේ තින්නම් සංගති පස්සෝ සිද්ධ වෙනවා. එතකොට චිත්ත අභ්‍යන්තරයේ තිබී කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ විහිංසා විතර්කය එනවා.
අන්න ඒකට තමයි පස්ස කියලා කියන්නේ. ආවහම මේකට එකතු වෙනවද නැද්ද කියන තීරණය ඔබට කරන්න පුළුවන්. මම පෙන්නන්නම් උදාහරණයකින්. සාමාන්‍යයෙන් මේවා මම කියන්නේ ඇහැට දැකපු දේවල්. මම හිතන්නේ ඔය හදලා කියන්නේ මම මේ ළමා කාලේ වෙච්ච වැඩක් වෙන්නේ නැති. අපි ඉතින් ඔන්චිලි පැද පැද ඉන්නවා අක්කලා නංගිලා අයියලා මල ටික. ඔතන තාත්තයි අම්මයිත් ඉන්නවා නැත්තම් මාමලා නැන්දලත් ඉන්නවා. ඔය කට කැඩිච්ච කවුරු හරි කෙනෙක් ඇවිදින් ඕන නැති වචනයක් කියනවා දෙපිට කැපෙන. අපි ඔක්කොම ඉන්න තැන කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒකට උත්තරේ එනවා අම්මට නැත්තම් මාමට. හැබැයි කියන්නේ මොකටද මං කියන්නේ? කිව්වා කියලා හිතේ තියාගනින් කියනවා. අර උත්තරේ ආවා. ඒ වුණාට පිටකලේ නෑ නේද? ප්‍රභූවරයෙක් නිසා අම්මා නිසා මේක කියන්න හොඳ නෑ කියන කල්පනාව තුල අතහැරියා නේද ඒක? ඔය සතිපට්ඨානෙන් අතහැරියා නෙමෙයි හොඳ නැති බව දන්න නිසා. අනේ එන එක වෙනයි එකතු වෙන එක වෙනයි. තනේ හැටි බලලා එයා ඒක එකතු නොකර අතහැරියා. නැත්තම් අරයට කම්මුල ටිකක් දෙයි නැත්තම් හොඳ වෑන් උත්තරයක් දෙයි දෙකක්. එහම අපිට පුළුවන් නේද ආපුවම වලක්වා ගන්න. ඔන්න ඕක දිනු කරන්න කියලා මේ කියන්නේ. එන්න ඕනේ. ආහම එකතු වෙන එක තමයි පස්ස වේදනා තණ්හා උපාදාන භව කියලා පෙන්වන්නේ. ප්‍රමාදය. ඒක භාවනාව නෙමෙයි පමාව. මෙන්න මේකට තමයි මේ මොහොතට මේකට එකතු නොවී ඉන්න දිනු කරපු සිහියක් ඕන කියලා කියන්නේ. සතිපට්ඨානෙන් සිහිය කියන්නේ ඔක අර සදා සතෝ කියලා කියන්නේ හැම කල්හිම සිහිය ඇතු මේ මොහොතට. ඒ නිසා ඉතින් ඔය සල්ලි තියපු තැන මුදල් ටික මේ යතුරු තියපු තැන එහෙම නැත්නම් ඉගෙනගත්ත දේවල් මතකේ තියෙන එකට සතිය කියලා කියන්නේ නැහැ. බුදු සමයේ. ඒක ලෞකික ජීවිතය අදාළ සතිය. මේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නොයවසන්නට නාදිවාසීති බැහැර කරන්නට එතෙන් දෙන්න ඕන සිහිය. ඒකට එකතුන සතර හදනවා කියලා සතර බය දන්නවා නම් ඒකේ ආදීනව දන්නවා නම් එකතු නොවීමෙන් බැහැර කරන්න පුළුවන් පෙළක් බුදු සමයේ කියලා දන්නවා නම් ඒක කරන්න සිහිය තියෙන්න වෙනවා. මම හිතනවා ආනාපාන සතිය තුල හෝඩිය ආරම්භක මේ අභ්‍යාසය මේ කියලා දෙන්නේ. ඕක සම්බන්ධයෙන් ආරම්භක අභ්‍යාසයක තියෙන්නේ. ඒක හැමදාම කර කර හිටිය හරියන්නේ නැහැ. මව්කුසෙන් බිහි වුණා අපි මැරෙන කල්ම හුස්ම ගන්නවා. කවුරුත් බැලුවේ නැහනේ. බැලුවත් නැත්නම් සිද්ධ වෙන දෙයක් ඒක. මොකක්ද එහෙනම් සතිය කියන්නේ? සතිය කියන්නේ ඇතුළ වෙනවා දැනෙනවා. පිට වෙනවා දැනෙනවා. ඒක සතිය කියන්නේ ඇතුළ වීම පිට වීමට නෙමෙයි දැනෙනවට. ඒකල හැම එකක්ම එකඟ වුණොත් හොරෙන් යන්න බෑ. ඇතුළ වෙනවා දැනෙනවා පිට වෙනවා දැනෙනවා. අන්නේ දැනීම මෙතෙන්ද ගේන්න කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට උපදිනවා දැනෙනවා. දැනුණොත් එතනින් එහාට යන්න බෑ. දන්නේ නැති නිසා තමයි එකතු වෙලා අවුල හදාගන්නේ. මට ඉන්නවා මරනවා පේන්නේ නැහැ කියලා කියන්නේ සිහි නැහැ කියලා. ඒ දැනුන්නේ නැහනේ. මේ සසර කඩන තැන. දැන් ඕක තේරුම් ගත්තයින් පසුව ඔන්න වැඩේ පටන් ගන්න වෙනවා. මොකද්ද? මේ කරන්න ඕන දේ ඉස්සල්ලා පෙන්නුවේ මින් පවතින දේ දැන් කියනවා ආයෙත් ඇසකරනාසය දිවකය ඕනෑම තැනක මේ කාරණා එකතු වෙන එක තින්නම් සංගති පස්සෝ. උපදින්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය එකක්. දැන් මොකටද මං කියන්නේ කියලා හිතුවා වගේ මේකට එකතු වෙන්නේ නැත්නම් සිතේ හටගත්ත දේ ලහු පරිවර්තන් හටගත්ත දේ නැති වෙන්න ඕන. එකතු වුණොත් අනාගතේ හැදෙනවා. එකතු වෙන්නේ නැත්නම් අනිත්‍ය නෙවෙයිද? කොයිද මේ සමාජයේ කෙස්වල අනිත්‍ය, මල්වල අනිත්‍ය බැලුවා හැරම පංච උපාදානස්කන්ධ අනිත්‍ය බලන්න ඉගෙන ගත්තේ නෑනේ කවුරුවත්. මම නම් ත්‍රිපිටකේ කොහෙවත් දැකලා නැහැ මල්වල අනිත්‍ය, කෙස්වල අනිත්‍ය, වතු පිටි වල අනිත්‍ය උගන්ලා තියෙනවායි කියලා. කවුරු මේ මෝඩකම් මේ සමාජයට ඉගෙනුවත් දන්නේ නැහැ. බෞද්ධ මෝඩලා ඉන්න තරම. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පවතින්නේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. ඒකත් හිත හිතා බලන්න මේ නුවණින් බලන්න විතරයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය තුල විතරයි අනිත්‍ය බලන්න තියෙන්නේ. ඒක සිදුවෙන අනිත්‍යයක් නෙවෙයිනේ. මල් පරවෙන එක සිදුවෙන අනිත්‍යයක්, ගස් කොළන් දිරායන එක සිදුවෙන අනිත්‍යයක්, කෙස් සුදු වෙන එක සිදුවෙන අනිත්‍යයක්. ඒක අනිත්‍ය නෙවෙයි අනියත බව. මේක බලන්න ඕන දෙයක් නුවණින්. බලනකොට සිදුවෙන දෙයක්. ඒ කියන්නේ එකතු නොවීමෙන් සිදුවන දේ අනිත්‍ය. දැන් එහෙනම් පස්ස නිරෝධා ඉවරයි. එහෙනම් ආයේ ඒක විඳින්නේ නැහැනේ වේදනා නැහැ. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා නේද?
අරමුණු තුළ තණ්හා උපාදාන බව විද්‍යා සංඛාරා අරමුණු තුළ තණ්හා උපාදාන නැත්නම් විද්‍යාවේ මුක්ති. ඔය සෝතාපට්ටි මග. ඔය මාර්ගය ගන්නකොට හම්බ වෙන එකට වචන නැහැ. ඒක නිවන්නේ. සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණයනේ හම්බ වෙන්නේ. ඒක ඵලය. ඵලයට වචන නැහැ මෙහි කතා කරන්න. මාර්ගයේ කෙලවර ඵලය තියෙන්නේ. මාර්ගයත් සමග ඵලය. මාර්ග ගන්න නැතුව ඵල කොහොමද හම්බ වෙන්නේ? අපි මේ අරමුණට එකතු වෙයි ලෝභ දේශ මොහ වශයෙන් ගහ ගන්නවා නම් බැන ගන්නවා නම් කපා ගන්නවා නම් කොටා ගන්නවා නම් ඊර්ෂ්‍යාව කරනවා නම් මාර්ගඵලද අපි ලබන්නේ නැහැ කර්මඵල. නමුත් අපහැරියොත් මාර්ගය තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය භව නිරෝධය ඒ මාර්ගය. දැන් විද්‍යාව විමුක්ති කියලා නැද්ද අගට? අතන අවිද්‍යාව සංඛාරා තණ්හා උපාදාන බව මේක තණ්හා උපාදාන නිරෝධයෙන් විද්‍යාව විමුක්ති. අනුපස්සති විහෙරති නැවත නැවතත් අවදි වූ තැන් පටන් සෝවාන් රහත් වෙනතුරු බලමින් වාසය කරන්න. මෙන්න මේ සිද්ධිය එනකොට එකතු නොවෙන්නට අතහරින්නට තියෙන සිහියට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. නිකන් නෝනින් මෙනෙහි කියලා ඉස්කෝලේ උගන්වපු අතන විතරක් මතක තියන් ඉන්න එපා. මම මගේ ආත්මකට ගන්නවා නම් අයෝනිසෝ මනසිකාරය එකතු නොවෙන්න සිහිය එනවා නම් යෝනිසෝ මනසිකාරය. නැවතත් ඇහි කනේ නාසයේ දිවේ කය ඔකට එකතු නොවෙන්න දිනු කරන සිහිය තුළ තමයි යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්නේ. මාර්ගය. දැන් ඊළඟ වචනෙත් කියන්නේ ධම්ම අනුධම්ම පටිපදා. මොකක්ද ඒ? ඔය එක ස්කන්ධ පහක් පහළ වෙනවට ධම්ම කියනවා. ඒකට එකතු නොවෙනවට ඒක අතහරිනවා කියනවා. තවත් ස්කන්ධ පහක් පහළ වෙනවා කනෙන් හෝ නාසයෙන් හෝ පරණ තියප එකක්. ඒකට එකතු වෙනවට අනුධම්ම කියනවා. ඊළඟ එකක් පහළ වෙනවා. ඒකට එකතු වුණොත් අහුණා. සිහිය නැහැ. එකතු නොවෙනවට ස්කන්ධ පහෙන් පහට අනාත්මය බැලීම හෙවත් ආත්ම කොට අතහැරීම ධම්මාන ධම්ම පටිපදාවයි. දැන් බලන්න මේකට ස්ත්‍රී පුරුෂ කිහිපෙදි වේදයක් තියනවද කියලා. නෑ ඔය ධම්මන්තරණං ගච්ඡාමි. ඔතනයි ධම්මන්තරණං ගච්ඡාමි තියෙන ඊට මෙහා හැම ඔය පොත්වල තිබුණාට ඕක නෑ මතක තියාගන්න. ළමින්ද කියලා දුන්නට ඉගෙනුවට කීවට නෑ. මේ සසර දුකින් මිදීමට එකතු නොවීමෙන් එකතු වුණොත් කර්මය සරණ කරනවා එකතු නොවුනොත් යන තැන ධර්මය. ඊට පස්සේ ධර්මයට තමයි අපි පැමිණෙන්නේ මොහොතක් පාසා. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. මෙන්න මේ කාරණාව මේ සමාජයේ බුදුන්ට ගෞරව කරන ධර්මයට ගෞරවය කරන ඉහාත්ම වශයෙන් ලබාගත් ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් ගන්න අය තේරුම් ගන්න ඕන. මොකද මේ ලෝකේ පෙන්වනවානේ දුෂ්ට වූසන 7-8ක් තියෙනවා කියලා. බුදුන් ලෝක පහළ වෙලා ධර්ම දේශනා කරලා තිබුණාට ඒ 8 යට කාටවත් වැඩක් ගන්න බෑ. අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැමතැනටම අයිති ඒවා. අංග විකල මන්ද බුද්ධික ඇස් පේන්නේ නැති සේරමත් අයිති. සදහන් නොපදින භූමියත් අයිති. නියත මිත්‍යා දෘෂ්ටියත් අයිති. ඔබ ඒකකටවත් අයිති නෑ. එතකොට එයාට විතරයි මේක හදන්න පුළුවන්. තවත් වචනයක් තියෙනවා. අපාගත සත්‍යය පවම විඳිනවා හදන්න වෙලාවක් නෑ. මොකද තේරුම් කරලා දෙන්න විදිහක් නෑ. දිව්‍යෝ පිනම විඳිනවා පව දුකක් දැනෙන්නේ නෑ. ඒ නිසා අපාගත සත්‍යය ඉන්නේ සලායතන නිරයේ දෙවියෝ ඉන්නේ සලායතන ස්වර්ගයේ. මේ දෙන්නස් වෙන සම්පත්තිය නෙවෙයි. අපිට තමයි සැප දුක ලාභ අලාභ දෙකම එන්නේ. දෙකේදීම උපේක්ෂා සහගත වෙන්න පුළුවන් අපට ඒකසන සම්පත්තියයි. හදන්න පුළුවන් අපට. ඒ නිසා වටම ගිහින් ගෙටම ඉන්නා වගේ කනකැස් බෑවා වියසුරින් අහස බලන්නේ කලාතුරකින් කියලා කියනවානේ. ඔය සංසාර ගමනේ පව්පින් ඔස්සේ ඇවිදලා විවිධ ආගම් වල ජාති වල ඉපදිලා ඇවිදින් ඉන්නේ ඔතෙන්ට දොර ගාවට. දොරෙන් එළියට පනින්න ඔක නොසලකා හැරියොත් ආයෙත් සතරට තමයි එකතු වෙන්නේ. පටිසෝතගාමී ප්‍රතිපදාවට එකතු වෙලා මේ හදාගත්තේ නැත්නම් ආයෙත් එකතු වෙන්නේ කර්ම මාර්ගයට. ඉතින් මම සමාජයේ ඉන්න ගමන් කියනවා සාමාන්‍යයෙන් අපේ බෞද්ධයින්ට තාමත් කම්මන්තරණං ගච්ඡාමි කරනවම ධම්මන්තරණං ගච්ඡාමි නෑ කියලා. පෘථග්ජන කිසිවෙකුටත් ධම්මන්තරණං ගච්ඡාමි නෑ කියනවා විතරයි. ඔවුන් පාප කර්මයේ සරණ කරගෙන අපායයයි පුණ්‍ය කර්මයේ සරණ කරන කාමසුගතිය උපදී ධාන කර්මයේ සරණ කරන බඹලොයයි කැලේ ඉන්න අය ගමේ ඉන්න අය නෙමෙයි. ඔක්කොටම බුදුන් වහන්සේ ධම්මන්තරණං ගච්ඡා. ධම්ම අනුධම්ම පටිපදාවට කියන්නේ ධම්මන්තරණං ගච්ඡාමි. අන්න ධර්මයේ සරණ කරගන්නවා එතෙන්දී. සිහියෙන් කටයුතු කොට පරණ එකට එකතු නොවීමෙන් පරණ එක මිය යනවා. ඒකට කියනවා උපන්න කුසල් දුරු වීම කියලා.
ඉදිරියට නොතැබීමෙන් නූපන්න කුසල් නූපදීම සිද්ධ වෙනවා. සම්මා වායාමයේ නෙමෙයිද? එබැවින් ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේකේ තියෙන්නේ. මේක ඔබට ඔබේ වැඩේ කරගන්න කියලා බාර දෙන එකක්. මේ වැඩේට කියනවා ආතප්ප කිච්ච කියලා. තුම්මේ කිච්චං ආතප්පං. ඔබ විසින් මේ කෙලෙස් තවන වැඩේ කරන්න ඕන. තථාගතවරු පාර කියලා දෙනවා විතරයි. වර්ධින හැටි කියලා දෙනවා එක පෙළකින් අනිත් එකෙන් අප්‍රමාද විහාරිත්වය පෙන්වනවා. මේක කරනවා නම් ඔබ සිහියෙන් කටයුතු කරන අප්‍රමාදයේ පාවිච්චි කරනවා. එහෙනම් අප්‍රමාදව අමතපදං ගාතාව ඔබට හරියයි. එනිසා මේ ආපු ඉතිහාසය අවුරුදු 400ක් තුල අපිට බුද්ධ ආගමක් තිබුණාට ඒක තිබුණේ පින් කරන බුද්ධ ආගමක්. ධර්මයේ කැමරට විග්‍රහ වෙන්නේ නැති සසර ඇවිදින බුද්ධ ආගමක්. අනාගත බුදුන් දකින්ට යන්න පින් කරන බුද්ධ ආගමක් කරුණාම ඉහාත්ම වශයෙන්ම ස්ත්‍රී පුරුෂ කිහිපයද වේදෙන්තරයේ ධර්මයේ තේරුම් අරගෙන මේ මොහොතේ දුකින් මිදින්න සිහිය පාවිච්චි කරන මේක එළියට ඇවිදින් තිබුණේ නැහැ. මට නම් කවුරුත් කියලා දුන්නේ නැහැ. අවුරුදු 45ක් විතර ඉස්සේ මම මේක හොයලා ත්‍රිපිටකය තුල කියවලා මේ පෙළ දහම පොතේ නෙමේ තියෙන්නේ මේ මෙතන කියලා තේරුම් අරගෙන තමයි අනුගමනය කරමින් කියන්නේ. ඔබට එච්චර කල් යන්නේ අලුත් අයට. අපිට තමයි අවුරුදු ඇත්තටම බණ කියන්න ආවේ අවුරුදු 25ක් මහානකමේ බණ හොයලා. එතකල් ආවේ නැහැ. නමුත් ඔබට තේරෙනවා නම් ධර්ම දේශනා 10ක් 15ක් අහනකොට වැඩේ තේරෙනවා. දුක හදනවාද දුකින් මිදෙන්න මේ මොහොත යොදා ගන්න. ඒ මොහොතම නෙමෙයි. ඒ මොහොතේම එකතු වෙන පුද්ගලයා ප්‍රමාදවාදියා. ඔහු සතර හදනවා. ඒ මොහොතේම එකතු නොවන එක්කෙනා එතනින් සතර නිම කරනවා. කම්මක්ඛය දුක්ඛක්ඛය. අර තණ්හා උපාදාන භව වීම කර්ම රැස් කිරීමයි වෙන්නේ නැත්නම් කර්මශය වෙනවා. ඔකට කියනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියලාත්. එනිසින් බලන්න මේ කාරණා හතර කොච්චර සාධාරණද කියලා. අදාළ කරුණු තේරුම් ගත්ත පුද්ගලයෙකුගෙන් අරුණාම කොහෙන්ද හම්බ වෙන්නේ? කල්යාණ මිත්‍ර සේවනය. ඒ පෙළ දහම විග්‍රහ වෙනකොට තේරෙනකොට ඒක නේද සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. දැන් ඊට පස්සේ පරණ පාරේ සිහි නැතුව ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටයුතු කරන තාක්කල් අයෝනිසෝ මනසිකාරයනේ. එතෙන්ද සිහිය එන්න ඕන. මේකට එකතු නොවි අවසන් කරන්න ඕන කියන එක. යෝනිසෝ මනසිකාරය. නැවත නැවතත් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇසේ කනේ නාසයේ දිවේ කයේ දොරවල් පහේ ඉඳගෙන හිටගෙන දිගා වෙලා ඇවිදි ඉරියව් හතරේ ඔන්න සතිපට්ඨානේ වඩනවා කියන එක. සිහියෙන් කටයුතු කරනවායි කියන එක. තිට්ටං චරන්න සින්නවා සායනවා යාවතස්සවිකත මිද්දෝ. දැන් මොකද ඔබ කරන්නේ? ඔබ ස්කන්ධ පංචකේ මගේ ආත්ම කරන මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත් වෙනවා. මේ සිල්වත් වෙන එක තමයි මේ අතාරිනවායි කියන්නේ. දැන් මොකද වෙන්නේ? කාමරාග ව්‍යාපාද තුනී වෙලා විනාශ වෙලා කාම ලෝකෙට එන්නේ නැති වෙනවා අප. නහි ජාතු ගබ්බසේ යන්නේ මව කුසට එන්න වෙන්නේ නැහැ. අනාගාමී වුණොත් අනාගාමී යම් ලෝකෙන් පිරිනවම් අරිනවා. නැත්නම් රහත් වුණොත් පෙහිදිමින් එහාට යන්න දෙයක් නැහැ. මේවා ප්‍රායෝගිකව මිනිස්සුන්ට විය හැකි දේවල් සිදු කර හැකි දේවල්. පූර්වාදර්ශ වශයෙන් උඩින් තියලා හඳුන් කොරක් තියලා වැඳ විතරක් ඉන්න එපා. ඒක කරන්නේ කොහොමද කියලා හොයාගන්න මේ පෙළ. මේ පෙළ දහමක් නෙමේක. අදාළ කරුණු ටික තේරුම් ගන්න යනතුරු විවිධ පෙළ දහම් ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්න. එක්ක අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. එහෙම නැත්නම් නැති වූ තැන මාර්ගය වශයෙන් බලන්න. එක්ක මරණ සතිය වඩන්න. එක්ක පටිච්චසමුප්පාද නිරෝධය දකින්න. එක්ක ත්‍රිවිධ විතර්කේ ප්‍රහාණය කරන්න. ඔය ඕන එකක් පෙළ දහම් පෙළ. එකයි දැනගන්න ඕන. ඊට පස්සේ ඔබට සදහෙන් තෙරුවන් සරණ යන ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මාර්ගය ගන්නකොට ඵල හොයන්න යන්න එපා. අපේ රටේ නම් මාර්ගඵලයක් ගන්න භාවනා කරනවා සමහර අය. මාර්ගඵල ලබන්න භාවනා කරනවා. මට තේරෙන්නේ නැති එකක් ඒක. මාර්ගඵල කියලා එකක් නැහැ ත්‍රිපිටකයේ. මාර්ගය ගන්නකොට මාර්ගය වෙනයි ඵලය වෙනයි. ඵලය ඔබට පේන්නේ නැහැ ඵලය නෙවීම. ඔය ඵලයක් ලබන්නේ ආයේ. මාර්ගයනේ ගන්න ඕනේ. එතකොට මේ විදර්ශනා වැඩි වෙන්නේ මාර්ගය වෙන S2 පියාන හිටිය හරි අරමුණක් කරුවට හරි මාර්ගඵල වෙන්නේ කොහොමද? මේ මෝඩකමේ තරමයි තියෙන්නේ. එබැවින් අදාළ කරුණු තේරුම් අරගනිමින් අනුගාමී ප්‍රතිපදාවක යමින් ලබාගත් ජීවිතය තුළ ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වී තෙරුවන් සරණින් දුකින් මිදෙන්නට
ඔබට මේ ධර්ම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දාණයට දායකත්වයේ සපයන්නේ සදැහැති දූ දරුවන් පිරිසක් විසින්. අරමුණු අතර මහරගම ජනතා මාවතේ අංක 117න් 4 නිවසේ පදිංචි සිරිපාල වේහැල්ලේ පියාණන්ගේ 71 වන ජන්මදිනය ජනවාරි මාස 11 වන දිනට එදී තිබීම නිමිත්තෙන් සහ රෝගීව පසුවන ඔහුට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරන්නේ බිරිඳ දරු දෙදෙනා සහ පවුලේ සියලුම දූ දරුවන් සහ සමාජිකයන් විසිනි. ඔන්න පළවෙනි බලාපොරොත්තුව. ජනවාරි 5 වන දිනට එදින දෙවන වසරට පා තැබූ අකිල වේහැල්ලේ පුතණුවන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ අනාගත චිරජීවනයේ සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මිට වසර කීපයකට පෙර ඉහතදී මියගිය බඩල් කුඹුරේ විසූ ආදරණීය පියාණන් වන පිරිස්සාමි ආදරණීය මෑණියන් වන යසෝහාමි යන දෙදෙනාද නැගණිය රෝසා වේහැල්ලේ ගෝමස් සහ සංගදාස වේහැල්ල යන සහෝදරයන්ටද පස්සර මාවුස්සගොල්ලේ පදිංචි සිට මියගිය ආදරණීය පියාණන් වන මතෙලිස් වික්‍රමසිංහ රත්නසිරි වනසිංහ සහ නිමල් මුහුන්දරම් යන සොයුරන් සහ මාතලේ පදිංචි සිට හදිසියේ දායකත්වයේ දරූ අතරින් වියෝ වූ මංජුලා දේවාංගනී විජයරත්න නැගණියද මේගිය පවුලේ සියලුම ඥාතීන්ද ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගෙන ඉක්මන් භවයකදී හෙවත් මතුපදින මිනිසත් භවයකදී චතුස්සත්‍ය ධර්මයේ තේරුම් කරගෙන සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිවන් සුවෙන්ටපත් වෙන්නටත් ඒ වගේම මේ පින් අනුමෝදනයේ භවගාමී ජීවිතය සුවපත් වීමටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත සිට මෑණියන් වන ලීලා රාජපක්ෂ ජන්මදිනයේ දෙන රෝගීව සිටිනා වූ සිරිපාල වේහැල්ලේ පියාණන්ට සහ ජන්මදිනයේ දුන අකිල වේහැල්ල පුතුණුවන් හටද මේ උතුම් කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය සාචිර ජීවනයේ සැලසේවා. ධර්ම දානයට දායකත්වයේ සැපූ ආදරණීය දූ දරු පිරිස සහෝදර සහෝදරියන් මේ මහා පුණ්‍ය ශක්තිය කුසල බලයෙන් සසර දුක් නිමා කර මේ උතුම් ගෞතම සාසනයේදීම නිවන් දැකීමට වෙරදරන සියල්ලන්හට මේ උතුම් ධර්ම දේශනාව ජනිත වන්නා වූ කුසල ශක්තිය වගේම අවබෝධය මඟ පාදන්නක් වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළ සහභාගී වුණ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් දේශකයන් වහන්සේටත් මෙම උතුම් කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා නිදුක් නිරෝගී චිරජීවන සැලසෙන අයට සවන් දීම තුළින් ඒ සඳහා හේතු වේවා. පරලොස් සැපත් ඥාතින් උපහාරයට ලක් වී අවශ්‍යයි පින් අනුමෝදන් වේවා. අනුග්‍රහක බෞතුන් ඇතුළු සහභාගී වුණ හැමදෙනාමත් ධර්ම ශ්‍රවණය කළ හැමත් මේ සතර සෝතාපට්ටි අංගයන් තේරුම් ගන්නට ලැබීම තුළින් මිනිස්සුන්ට ලබන්න පුළුවන් මහා උපකාරය මනුස්ස භූකත් මහෝපකාර හොන්ති කියලානේ පෙන්වන්නේ. ලැබිය යුතු මහා උපකාරය ලබාගෙන ගෞතම සසුන තුළ උතුම් නිවන් මඟ හෙළි කරගන්නට හේතු ආසනාව වේවායි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැමදෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං